Multilac, Colour the World Sri Lankan. අපිත් එක්ක ක්‍රියාකාරීව වැඩ කරපු අපිට ඡන්දේ ප්‍රකාශ කරපු බොහෝ අය මෙතන ඉන්නවා. ඒ වගේම මීට පෙර වෙනත් දේශපාලන පක්ෂත් එක්ක ක්‍රියාකාරීව වැඩ කරපු ඡන්දේ ප්‍රකාශ කරපු බොහෝ අයත් මෙතන ඉන්නවා. අපි සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නවා. ඔබ අපට සවන් දෙන්න, අපිත් එක්ක කතා බහ කරන්න, මේ විනාශකාරී දේශපාලන ගමන මඟ වෙනස් කිරීම සඳහා ඒක රාස් වීම පිළිබඳව. ඒ මොකද අද අපේ රටත් එහි වෙසෙන ජනතාවත් අතිශයම විනාශකාරී අත්දැකීම් වලට මුහුණ දෙමින් තිබෙනවා. දශක ගණනාවක් මුළුල්ලේ අනුගමනය කරන ලද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති රටකට විය හැකි, ජනතාවකට විය හැකි සියලුම පන්නේ විනාශයන් අත්පත් කොට දී හමාරයි. ඔබ දන්නවා ආර්ථික ශාස්ත්‍රයේ බැලුවොත් අතිශය විනාශකාරී අන්තයකට අපේ ආර්ථිකය ගමන් කොට තිබෙනවා. කාල භාණ්ඩ හිගයක් මතුවලා තිබෙනවා. භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙනවා. කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වරායි හිර වෙලා තිබෙනවා. එළඹෙන ණය වාරිකයන් ගෙවාගත හැකිද නොහැකිද කියලා අඩමානයකට අවිල්ලා තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ඉතාමත් ගැඹුරු අර්බුදකාරී ගැටලු ගණනාවකට යොමු කොට තිබෙනවා. ජනතාවගේ ජීවිතය උසස් කරන්න බැරි, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි ආර්ථික සහ දේශපාලන ගමන් මගක ඇති ඵලය කුමක්? අප ඉදිරියේ අද මේ පෙන්눔 කරමින් තිබෙන්නේ දශක ගණනාවක් තිස්සේ මේ අනුගමනය කරන ලබන ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියේ භයානක සහ ඒ විනාශකාරීත්වය. ඔබ දන්නවා මේ දේශපාලනයට මෙතෙක් මේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගට අපේ රට වෙනස් කළ හැකිද? අප තමන්ගේ අත්දැකීම් තුලිනුත් තමන්ගේ ජීවිත තුලිනුත් අද සපත කොට අපිට ඔප්පු කොට හමාරයි. මේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගට අපේ රට ඉදිරියට ගෙන යන හැකි බව කාට හෝ කුඩා හෝ විශ්වාසයක් තිබේද? යලි පැරණි අසාර්ථක එම සාම්ප්‍රදායික දේශපාලන ගමන් මග තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් අපේ රට අඟලක් හෝ ඉදිරියට යාවි කියලා ඔබ විශ්වාස කරනවා. විශ්වාස කළ යුතුද? අපිට ඇති තරමට අත්දැකීම් වලින් අපේ රටටත් අපේ ජනතාවටත් ඔප්පු කොට හමාරයි. ඒ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මග අවසానයි. හැබැයි මේ ව්‍යසනයටපත් උනේ කුමක් විසින්ද? අද අපේ රටත් අපේ රටේ ජනතාවත් මේ මූණ දී තිබෙන ව්‍යසනය ස්වභාවික ව්‍යසනයක් නොවේ. ස්වභාවික ව්‍යසනයක් නොවේ. මහා ගම් වතුරක ප්‍රතිවිපාක, මහා කඳු කඩා වැටීමක ප්‍රතිවිපාක, මහා ගිනි කඳු පුපුරා යාමක ප්‍රතිවිපාක, මහා සැඩසුලම් මාරුතයකට මාතෘ භූමිය ගොදුරු වීමේ ප්‍රතිවිපාක නැහැ. මේ අර්බුදයේ කිසිසේත්ම ස්වභාවික විපතක් නොවේ. මේ අර්බුදය දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රට අනුගමනය කරන ලද අසාර්ථක වැරදි සහගත දේශපාලන ආර්ථික ගමන් වගේ ප්‍රතිවිපාක. එහෙනම් මේකෙන් ගොඩ එන්නේ මාවතත් කොහෙද තිබෙන්නේ? කොහෙද තිබෙන්නේ? ලින්දට වැටුනේ ලින් කටින් නම් ගොඩ එන්නත් තිබෙන්නේ ලින් කටින්. මේ විනාශකාරීත්වයට අපේ රට හෙළුවේ වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් නම් මේකෙන් ගොඩ එන්න තිබෙන්නේ නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කිරීමෙන් පමණයි. එහෙම නැත්නම් මොකද තිබෙන මාවත? සමහර අය කල්පනා කරනවා අපිට දේශපාලනේ එපා කියලා. කවුරු ආවත් එකයි කියලා. අපි හම්බ කරොත් අපි කයි කියලා. හැබැයි ඒ සියල්ල අද ඇස් ඉදිරිපිට අපිට පෙන්눔 කරමින් තිබෙනවා පිළිතුරු නොවන බව. එහෙනම් මේ අර්බුදය නිර්මාණය කොට තිබෙන්නේ මේ දේශපාලනෙන් නම් අනිවාර්ය ලෙස මේ අර්බුදයෙන් ජනතාවත් මාතෘ භූමියත් නිදහස් කර ගැනීම, ගොඩ ඒමේ
මාවත වැටී තිබෙන්නේද දේශපාලනයේ? තනිව හුදකලා ලෙස මොනතරම් පිළිතුරු සෙව්වත් මේ අර්බුදයෙන් අද ගොඩ එන්න බෑ. ඔබ බලන්න. අද රට හැතාර යන්න අයගෙන් විශාල පංගුවක් කවුද? සමහර අය මැද පෙරදිග යුරෝපේ ශ්‍රමික රැකියාවක් සඳහා යන එක ඇත්ත. හැබැයි බොහෝ පිරිසක් යම් ආදාය මාර්ගයක් තිබෙන, අපේ රටේ තරමට හොඳ නිවසක් තිබෙන, හොඳ වාහනයක් තිබෙන, හොඳ සමාජ පසුබිමක් තිබෙන, තමන්ට යම් වෘත්තීමේ ගරුත්වයක් සහිත රැකියාවක් තිබෙන, ජීවත් වීමට සරිලන ආදාය මාර්ගයක් තිබෙන බොහෝ පිරිස් රට හැර යනවා. එහෙමනේ වෙලා තිබෙන්නේ. මේ රැකියාවක් සොයාගෙන පමණක් නෙවෙයි රට හැර යන්නේ, සමාජ සුරක්ෂිතභාවය සොයාගෙන. බිරිඳ ස්වාමියාට කතා කරලා කියන්නේ කුමක්ද? මේ විදියට අපේ රටේ දරුවන් මෙහෙම තියාගෙන අපේ රටේ දරුවන්ට කුමක්ද වෙන්නේ කියලා අහනවා. දරුවන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙනවා. දරුවන්ගේ අනාගතය පිළිබඳව විශ්වාසය කඩා වැටී තිබෙනවා. ඒ නිසා තනියම කොපමණ පොර බැදුවත් මේකෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ. අපිට අද අවශ්‍යයි සාමික පොර බැදීමක්. මේ ජාතික ජනබලවේගයේ මේ වේදිකාව සකස් වෙලා තිබෙන්නේ ඒ සාමික පොර බැදීමට උර දෙන්න පුළුවන් මහා අවංකභාවයක්, මානසිකවාදයක්, කැපකිරීමක්, පරිත්‍යාගයක්, දුෂ්ටියක් තිබෙන මිනිසුන්ගෙන් තමයි මේ වේදිකාව සමන්වලා තිබෙන්නේ. මේක වෙනස් කරන්න. මේක වෙනස් කිරීම සඳහා වූ දැඩි අධිෂ්ඨානයක යුතු මිනිසුන්ගෙන් මේක ගොඩනගී තිබෙනවා. මෙතනින් ඔබට මේ රටේ සියලු ජනතාව පෙළගස්සන්න පුළුවන්, ඒකරාශී කරන්න පුළුවන් මහජන ව්‍යාපාරයක් බවට අප සහ ඔබ එක්ව මේ ජාතික ජනබලවේගයේ ගොඩනගන බව ඔබ අපට සහතික කොට ප්‍රකාශ කරනවා. ඒක කරන්න ඕන. එසේ නැත්නම් කාට හෝ කෙනෙකුට අතෝසවා කියන්න පුළුවන්ද මේට වඩා වෙනස් මාවතක් තිබෙන බව? පැරණි සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගේම යා යුතු බව හැම කෙනාගේම හදවත තට්ටු කරලා අහන්න. හැම කෙනාගේම තමන්ගේ අත්දැකීම් වලට තට්ටු කරලා අහන්න. හැම කෙනාටම ඕනෑවට වඩා වැඩියෙන් ඒත්තු වෙනවා මේ විනාශකාරී දේශපාලන ගමන් මගින් අපේ රට වෙනස් කළ යුතු බව. මොකද තනිතරිය පොරබැදීමෙන් මේකෙන් පළක් නැහැ. වැද්දාගේ වීසි දැලට අහුණු වටුරැල තනි වටුවා ඉගිලෙන්න මොනතරම් උත්සාහ කරාද? තනිය වටුවා ඉගිලෙන්න මොනතරම් උත්සාහ කරත් එම දැලෙන් ගැලවී යාමට උන්ට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අවසානයේදී එතන හිටපු බෝධිසත්ව වටුවාණන් කියනවා නැහැ. තනියම ඉගිලී යාමට මොනතරම් පොරබැදුවක් පළක් නැහැ. අපි මේ දඩයක් කරුවාගේ දැලෙන් නිදහස් වෙන්න නම් අපි සාමූහිකව පොරබදන්න ඕන. එහෙම තමයි අද අපට තිබෙන්නේ. තනියම නෙවෙයි. අපි සාමූහික ප්‍රයත්නයක යෙදෙමු. අපේ රටත් අපේ රටේ ජනතාවත් මේට වඩා සංවර්ධනයක් වූ රටක, අපේක්ෂාවන් පිරුණු රටක සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන ව්‍යාපාරය ගොඩනගමු. ඒ සඳහා සහතික වශයෙන් අපි බලය අත්පත් කරගමු. අපි එකක් කියන්නේ ලෑස්ති. අපි සූදානම් මේ රට බාර ගන්න. ඒ වගේම අපි සූදානම් මේ රට හදන්න. ඒ පිළිබඳ අවංක සත් උවමනාවක් තිබෙනවා අපිට. මේ වේදිකාවේ ඉන්න කිසිවෙක්, මෙතෙන්ට සහභාගී වී ඉන්න ඔබ කිසිවෙක් තනි පෞද්ගලික උවමනාවක් මත මෙතෙන් සහභාගී වුණා නෙවෙයි. අපි හැම කෙනාම එකට ගැටගසන හූයක් තිබෙනවා. අපි හැම කෙනාම එකට ගැටගසන දම්වැලක් තිබෙනවා. ඒ දම්වැල තමයි මේ රට බාර ගන්න සූදානම්, මේ රට ගොඩනගන්න සූදානම්. මේ රට ගොඩනගී මේ මෙසේ විනාශයටපත් වී කඩාවැටීමට භාජනය විය යුතු රටක් නොවේ. මේ රට ගොඩනගී හැකි. මොකද්ද කළ යුතු වන්නේ? කරුණු ගණනාව සම්පූර්ණ කරන්න ඕන. එක, මේ රට මෙවැනි විශාල ව්‍යසනකට පත් කිරීමේ ප්‍රධාන සාධකයක් දූෂිත දේශපාලනය. අතිශය දූෂිත දේශපාලනය. කොවිඩ් වසංගත තත්ත්වයේ මිනිසුන් මරණය අභ්‍යස සිටියදී තමන්ගේ එලිපත්තට කුමන වෙලාවේ මරණය ගලා එවිද කියලා බයෙන් දරුමල්ලන් එක්ක නිවස ඇතුළේ හුදකලා වෙලා සිටියදී පාලකයන්
ඇන්ටිජන් වලින් හොරකම් කරනවා. පාලකයන් නිරෝධායනෙන් හොරකම් කරනවා. පාලකයන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම හොරකම් කරනවා. පාලකයන් නිරෝධායන කඳවුරේ ලබා දෙන ලද ආහාර වේලක හොරකම් කරනවා. ඒ පාලකයන් රටක් හදයිද? ඈත ගොවිබිම්වල ජනතාව තමන් පරම්පරා ගණනාවක් තිස්සේ යලමහා දෙකන්න වගා කරපු කුස්කර්මාන්තේ අවශ්‍ය යෙදුම් නැතුව වගා කරනවාද නැද්ද කියලා දෙගිඩියවෙන පාරට බැහැලා තමන්ට වගා කිරීම සඳහා අවශ්‍ය වෙන යෙදුම් ලබා දෙන්න කියලා කෑ ගහනකොට ගොවියන් තමන්ගේ වියලමින් තිබෙන ගොවිබිම දෙස බලා හූල්ලමින් ඉන්නකොට පාලකයා නැනෝ පොහොර වලින් ගහනවා. පාලකයා චීන පොහොර වලින් ගහනවා. මේම පාලක රටක් හදයිද? නැහැ. මේ රට මෙතරම් අර්බුදයකට ප්‍රපාතයකට හැලීම සඳහා ප්‍රධාන සාධකයක් මේ දූෂිත දේශපාලනය. අපේ හිටපු විගණකාධිපතිතුමා ඉන්නේ. එතුමා ඕනෑවටත් වඩා වැඩියෙන් විගණනය කරලා ඇති මේ දූෂණයේ බර සහ ප්‍රමාණය. කෝප් කමිටුවේ හිටපු සභාපති අපේ හඳුන්වන්නේ සහෝදරයෙක් ඉන්නවා. ඒ වසර කීපය තුල මේ දූෂණය වෙලාගෙන තිබෙන ප්‍රමාණය පිළිබඳව ඇතිතරම් දත්ත තොරතුරු ඉදිරිපත් කොට තිබෙනවා. ඔබ කිසිවෙක් හෝ කල්පනා කරනවද මේ දූෂිත දේශපාලනයත් එක්ක අපේ රට ගොඩනැගිය හැකියි කියලා? දූෂණය කියලා කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන අල්ලස පමණක් නොවේ. ඒ දූෂණය විසින් ඇති කරන ලද ව්‍යාපෘතිය අපිට බරව කකුලක් වගේ බරයි. මත්තල ගුවන්තොටුපොළ බරව කකුලක් වගේ බරයි. දූෂිතභාවය කියන්නේ ඒ මොහොතේ සිද්ධ වෙන අල්ලස පමණක් නොවේ. දූෂිතභාවය විසින් දිගු කාලීන ආර්ථිකයට කර තිබෙන බලපෑම අතිශයත් විශාලයි. මොනතරම්ද කියනවනම් හිටපු විගණකාධිපතිතුමා කිව්වා රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි වත්කම් තියෙන ට්‍රිලියන 1.8යි කියලා. අපි සාමාන්‍යයෙන් හිතුවේ දූෂිතභාවය 10%යි කියලා. ඒ සංඛ්‍යා දත්ත අනුව ඉදි කරලා තිබෙන්නේ 10%යි. අද මහා දෙවන්ත ණය කන්දක අපේ රට හිර වී තිබෙනවා. 1950 දී රුපියල් බිලියනයක් වූ ණය පංගුව රුපියල් කෝටි 100ක් වූ ණය පංගුව මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට අපේ ණය පංගුව රුපියල් කෝටි 16,30,000ක් වී තිබෙනවා. අපි අහන්නේ කෝ ඒ ධනෙ? කෝ ඒ ධනෙ? පාලනය කරපු පාලකයන්ට පෙන්වන්න පුළුවන්ද මේ රට විශාල ණය කන්දක හිර කරලා ගන්නා ලද ණය වලින් ගොඩනගපු දේ අපිට පෙන්වන්න? කිසිට උන්ට පෙන්වන්න බෑ. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් සහාතික වශයෙන් අවශ්‍යයි මොකද්ද? දූෂිත දේශපාලන වෙනුවට අදූෂිත දේශපාලනය. ඒකල හැක්කේ කාටද? මේ රටේ අදූෂිතව දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගය. අපි මේ රට දූෂණභාවයෙන් මුදවා ගන්නවා. මේ දූෂිතභාවයෙන් මුදවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. බොහෝ ජනතාව අපේක්ෂා කරනවා මේ දූෂණයට පරීක්ෂා කළ යුතු බවත් මේ දූෂණයට දඬුවම් ලබා දිය යුතු බවත් ඒ දීපල යලි පවරා ගත යුතු බවත් සහතික වශයෙන් ඒ කල හැකි වන්නේ ජාතික ජනබලවේගයේ පාලනයකට පමණයි. අපි ඒක කරනවා. එහෙම නැත්නම් මේ රට හදන්න බෑ. දෙක, මේ රට ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. මේ රට ගොඩනැගිය හැකි වන්නේ පාලන බලය අරගෙන ඔහේ ඇඳි පිටුවක වාඩි වෙලා කකුල් දෙක සොලවා සිටීමෙන් නෙවෙයි. මොකද එහෙම ගොඩ ගන්න පුළුවන් රටක් නෙවෙයි මේක. ආර්ථික සමාජීය වශයෙන් විශාල ලෙස බිඳවැටුණු රාජ්‍යයක් ගොඩනැගිය හැකි වන්නේ සාමික ප්‍රයත්නයකින්. මොනතරම් අපේ රටේ ජනතාව තනි පුද්ගලයන් පස්සේ දුවගෙන ගියාද? දියසෙන් කුමාරය හොයාගෙන කොච්චර ගියාද? තනි පුද්ගලයන්ට මේ රට ගොඩ ගන්න බෑ. අපි හැමදාමත් කියනවා රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවේ. රටක් ගොඩනැගීම සාමික ප්‍රයත්නයක්. හැබැයි ඒ සාමික ප්‍රයත්න ලබා දිය හැක්කේ කෙසේද? අපි දැක්කා ඔයගොල්ලෝ පසුගිය ජනාධිපතිවරණ මහචන්දි මේ රට ගොඩනැගීම පිළිබඳ විශාල අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිත මාස 2-3 වැඩ කරලා පඩි එකතු කරලා චාටර් ෆ්ලයිට් එකක් අරන් ආව කතරයක් ගහලා යන්න රට ගොඩනගන්න. චිත්‍රය ඇඳපු දරුවෝ විශාල බලාපොරොත්තු සහිත පාරේ චිත්‍රය ඇඳලා
රට ගොඩනගන්න. තරුණයන් කුඹුරට බහැලා පුරන් කුඹුරු අස්සක් දැව්වා රට ගොඩනගන්න. ඇන්ටන් චෙකොව් කියනවා වඩාත් හොඳ මිනිසෙක් කළ හැකි වන්නේ ඔහුගේ යථා තත්ත්වය ඔහුට පෙන්눔 කිරීමෙන් කියලා. මිනිසා ස්වභාවිකව හොරෙක් නෙවෙයි. මිනිසා ස්වභාවිකව දූෂිතෙක් නෙවෙයි. මිනිසා ස්වභාවිකව පීඩකෙක් නෙවෙයි. මිනිසා ස්වභාවිකව සෞම්‍යයි. මිනිසා ස්වභාවිකව අපේක්ෂා සහගතයි. මිනිසා ස්වභාවිකව ප්‍රභාස්වරයි. හැබැයි ඒ මිනිසා මේ ව්‍යසනට අද දැම්මේ කවුද? තනි පෞද්ගලික පරමාර්ථම් වෙනින් දුවන සමාජය. ඒ සමාජය තුලේ මිනිසා දූෂිතයි. ඒ සමාජය තුලේ මිනිසා වංචනිකයි. ඒ සමාජය තුලේ මිනිසා පීඩකයි. එහෙනම් අපි කරන්න ඕන මිනිසාගේ යථා ස්වභාවය තව තවත් මිනිසාට ඒත්තු ගැන්වීම. එයයි සමාජයේ සාමික කිරීමේ පදනම. අප විශ්වාස කරනවා මේ සමාජයේ සාමික කළ හැකි. සාමික කළ හැකි වන්නේ දේශපාලන උඩුමහලේ සිට බිමට බහින්න ඕන. අද අපේ රටේ දේශපාලන කියලා කියන්නේ අතිශය වරප්‍රසාදලා තනතුරක්. ඔව් අපේ රටේ නීතියට යටත් නැහැ. නීතියට යටත්? නීතියට යටත් නැහැ. අසල්වැසි රටවල් ගණනාවක අගමැතිවරු හිරේ ගියා. හැබැයි අපේ රටේ කවුරුත් හිරේ යන්නේ නැහැ. එයි මේ දේශපාලකයන් නීතියට යටත් නැහැ. මේ දේශපාලකයන් අතිශය දූෂිතයි. මේ දේශපාලකයන් අතිශය වරප්‍රසාදල පුරවැසියෝ. ඒ නිසා මේ දේශපාලකයා උඩුමහලේ සිට බිමට බස්සන්න ඕන. බස්සලා පොදු ජනයාත් එක්ක උරෙන් උර ගැටි සමානව ඉඳගෙන සම කොටස්කරුවන් ලෙස මේ සමාජ ගොඩනගන ක්‍රියාකාරකයෙක් බවට පත් කරන්න ඕන. එහෙම නැතුව දේශපාලකයා උඩුමහලේ ඉඳලා පුරවැසියන්ට කියන්න බෑ සාමික විමු කියලා. දේශපාලන වරප්‍රසාදලත් තනතුරක් වෙලා දේශපාලන නීතියට වඩා උඩින් ඉන්න තනතුරක් වෙලා රට ගොඩනගමු කියන්න බෑ. රට ගොඩනැගිය හැකි වන්නේ අපි හැමදෙනාම දේශපාලකයෙක් හැටියට මට පැවරී තිබෙන කාර්යභාරය, වෘත්තිකයෙක් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරය, ව්‍යවසායකයෙක් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරය, ගොවිතැනේ යෙදෙන ගොවි ජනතාව, දීවර රස්සාවේ යෙදෙන දීවරය, තරුණ ව්‍යවසායකය ඔවුන්ට පැවරී තිබෙන කාර්යභාරය සාමිකව යොදවන්න ඕන. එසේ නැතුව උඩ ඉන්න වරප්‍රසාදලත් තනතුරක් නෙවෙයි දේශපාලනය. නිසා එතනින් බිමට බස්සන්න ඕන. ගොඩක් ඒවා පිය නැති කරන්න ඕන. විශ්‍රාම වැටු, ඇමතුරුන්ගේ නිල නිවාස නේද? හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක, හිටපු ජනාධිපතිතුරුගේ මන්දිර සියල්ල අවලංගු කරන්න ඕන. අහෝසි කරන්න ඕන. අහෝසි කළා දේශපාලනය පුරවැසියන් එක සමාන ලෙස හිට ගනිමින් උරෙන් නුර ගැටමින් මේ රට ගොඩනැගීම සඳහා ප්‍රයත්නයක් දරන වෙහෙසන ව්‍යායාමයක් බවට පත් කරන්න ඕන මේ රටේ දේශපාලනය. අන්න ඒ කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ කොටගත් මේ රටේ මහජන ව්‍යාපාරයකට විතරයි. පැරණි සාම්ප්‍රදායික දේශපාලන කඳවුරට ඒ කළ නොහැකි බව ඔවුන් ඕනෑවටත් වඩා වැඩින් අපිට ඔප්පු කරනවා. නිසා මේ රට ගොඩනගනවා. මූලික වශයෙන් මේ කරුණු දෙක සම්පූර්ණ වෙන්න ඕන. අදූෂිත දේශපාලනයක්, සමාජයේ සාහමික මැදිහත් වීමක්, ඒ මත ගොඩනගෙන ආර්ථික වැඩපිළිවෙල අපිට දැක්මක් තිබෙනවා, අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. නමුත් මා කියන්නේ එක සර්ව සම්පූර්ණයි කියලා. ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා අපි එකතු කරගමු. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සහ වැඩපිළිවෙල ගොඩනගන්න. විශේෂයෙන් අපි අපේ රටේ ආර්ථික දේහි වෙනස්කම් වලට භාජනය කරනු ලබන්නේ ප්‍රධාන අරමුණු තුනක් පෙරදරි කරගෙන. ආර්ථික දේහි අපි ඇති කරන පරිවර්තනය, ආර්ථික සඳහා අපි ගොඩනගන මූලික ප්‍රතිපත්ති කවරක් ඉලක්ක කරගෙන අපි ගොඩනගනවාද? 1. අපේ රටේ ජාතික නිෂ්පාදනය ඉහළ දැන්වීම හා ලෝක වෙළඳපොලේ භාණ්ඩ හා සේවාවන්ගේ සාධාරණ පංගුවක් අත්පත් කර ගැනීම. මේක අවශ්‍යයි. මොකද අපේ රටේ ජාතික නිෂ්පාදනයේ මුළුමනින්ම කඩා වැටී තිබෙන්නේ. ඒ නිසා තමයි කන්ටේනර් ටික වරාය හිර වෙනකොට කඩේ ලුණු නැතුව යන්නේ. කන්ටේනර් ටික වරාය හිර වෙනකොට කඩේ කිරි පැකට් එක නැතුව යන්නේ. කන්ටේනර් ටික වරාය හිර වෙනකොට සීනි ටික නැතුව යන්නේ. නිෂ්පාදනය කඩා වැටුණු රටක්. ඒ නිසා අපේ ආර්ථිකය දැක්මේ ජාතික නිෂ්පාදනය ඉහළ දැමීම සහ ලෝක වෙළඳපොලේ භාණ්ඩ හා සේවාවන්ගෙන් පංගුවක් අත්පත් කර ගැනීම. 2. ජනතාව මේ ආර්ථිකයට හවුල් කර ගැනීම. අද මේ විශාල පංගුවක් ජනතාව මේ ආර්ථිකයෙන් පිටමං කරලා තිබෙන්නේ. මේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ නැහැ. ඔවුන් මිනිස් දූවිලි,
ආර්ථිකයත් එක්ක සම්බන්ධ නොවුණු ජන ජීවිතය, ආර්ථිකයත් එක්ක සම්බන්ධ නොවුණු ශ්‍රමිකයෙක්, ආර්ථිකයත් එක්ක සම්බන්ධ නොවුණු පුරවැසියෙක් පළක් නෑ. මේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ වෙන්න ඕන. අදත් අපේ රටේ මුළු ජාතික නිෂ්පාදනයේ 38ක් දෙන්නේ බස්නාහිර පළාත. 5% දෙන්නේ උතුරු මැද පළාත. උතුරු මැද පළාත රටේ ජාතික නිෂ්පාදනයේට 5.5ක දායකත්වය සපයනවා. බස්නාහිර පළාත ජාතික නිෂ්පාදනයේ 38ක දායකත්වය සපයනවා. ඒකෙන් කියන්නේ කුමක්ද? ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ. ආර්ථිකය පැතිරිලා නැහැ. ජනතාව ආර්ථිකයට සමාන්කාරව සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ආර්ථිකයේ දෙවනි ඉලක්කය ජනතාව ආර්ථිකයේ සක්‍රීය ක්‍රියාකරුවන් සහ කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා ආර්ථික ප්‍රසාරණය. තුන්වෙනුව මහා රටක් අත්පත් කරගන්න මහා ජාතික ධනෙ සාධාරණව බෙදෙන්න ඕන. සාධාරණව බෙදෙන්න ඕන. මේ බෙදෙන විදිය අතිශය අසාධාරණයි. උඩම ඉන්න 10% අපේ රට ජාතික ධනෙන් 38.4ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 10%ට හම් වෙන්නේ රටේ ජාතික ධනෙන් 1.1යි. යුක්ති සාධක. යුක්ති සාධක. අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාංගෙඩියක් හදනවා. එක්කෙනෙක් දර ගේනවා, තව කෙනෙක් පිටි යනනවා, තව කෙනෙක් වතුර ගේනවා, තව කෙනෙක් ගිනි අවුල් වුණනවා, තව කෙනෙක් පිටි ගන්න සල්ලි දෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ ලොකු පාංගෙඩියක් හදනවා. මේ පාංගෙඩිය පෙති 100කට කපනවා. කැපුවාම 10 දිනක් පෙති 38.4ක් භුක්ති විඳිනවා. තව 10 දිනක් පෙත්තයි අනිත් පෙත්තෙන් පොඩ්ඩයි භුක්ති විඳිනවා. සාධාරණද? සාධාරණ නැහැ. ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නවා වගේම ආර්ථික ප්‍රසාරණයක් අත්පත් කරගන්නවා වගේම ආර්ථික සාධාරණ බෙදිය යුතුයි. ආර්ථික සාධාරණ නොබෙදීමෙන් සමාජ දෙහයක් යාපත් වෙන්නේ නැහැ. සමාජ දෙහයක ස්ථාවරය රඳා පවතින ආර්ථිකයේ මොනතරම් ප්‍රමාණයකට සාධාරණ බෙදන්න පුළුවන් ද බැරිද කියන සාධකය මත ඈත ගම්වල පුරවැසියන්ට බලන්න. මිනිසුගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒ අපි බාර ගන්න. මූලික අවශ්‍යතාවය. ඉන්න නිවහන, ජීවත් වෙන්න ආදායම් මාර්ගය, දරුවන්ට හොඳ අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍ය සේවාව, මානසික නිදහස. මේ මූලික කරුණු පහද පුරවැසියන් කී දෙනෙකුට තියෙනවා? ඈත ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය ඔබ ගිහිල්ලා බලන්න. ඔවුන්ට තිබෙනවද? ඉන්න නිවහන, ආදායම් මාර්ගය, නිරෝගී සම්පන්න ජීවිතය, දරුවන්ට අධ්‍යාපනය, මානසික නිදහස කිසිවක් නැහැ. ඔවුන් මිනිසුන් නෙවෙයි. ඒ නිසා මේ කරුණු තුන අපි පාදක කරගන්න. මේ රටේ ආර්ථික පදනම හදන්න. ඊළඟ ආර්ථික සංවර්ධනයේදී ලෝකේ ඕනෑම රටක් තව රටක ආර්ථික කොපියක් ගලපන්න බෑ. ඕනෑම රටක. ලෝකේ ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය සකස් කරන්න, තමන්ගේ ආර්ථික සංවර්ධන සලස්ම සකස් කරන්න ප්‍රධාන සාධක ගණනාවක් මත එක පිහිටීම. අපේ රට ඉතාමත් වැදගත් තැනක පිහිටා තිබෙන්නේ. ප්‍රධාන මුහුදු මාර්ග 4ක් ආසන්නයේ යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඈත පෙරදිග. වසරකට නැව් 36000ක් ගමන් කරනවා. ලෝක වෙළඳාමෙන් 30ක් මේ මුහුදු මාර්ග 4 සිදු වෙනවා. එනිසා ඉතාමත් වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගිය හැකි ස්ථානයක් ලෙස අපේ රට පිහිටා තිබෙනවා. එනිසා අපේ රටේ සංවර්ධනයේදී අපේ රටේ පිහිටීම අපි උපයෝග කරගන්න ඉදිරියට යන්න. දෙක, අපේ රටේ ස්වභාවික සම්පත්, ඕනෑම රටක ස්වභාවික සම්පත්. අපිට විශාල වාණිජ සම්පත් නැහැ. තෙල්, ගෑස්, ගල් අඟුරු, රත්තරන් නිදි, තුත්තනායක නිදි, තඹ නිදි අපිට නැහැ. ඒත් අපිට අපේ රට වගේ අටගුණයක මහා සාගරයක් තිබෙනවා. ඒක සම්පත් ආකරයක්. ඒ වගේ ඉතාමත් මනරම් හොඳ වෙරළ තීරයක් තිබෙනවා. ප්‍රධාන දේශගුණ කලාප 3ක් තිබෙනවා. khනිජ සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ජලමහා දෙකන්න වගා කරන්න පුළුවන් මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. අතරමැදි පෝෂම වර්ෂාවක් තිබෙනවා. ඒ වගේම මහා ශාස්ත්‍රික මහ පොළොවක් තිබෙනවා. සමකයේ ආසන්න පිහිටීම හේතු කොටගෙන හොඳ සූර්යාලෝකයක් තිබෙනවා. ඒ නිසා ඒ සියල්ලම ගත්තොත් අපි වාසනාවන්තයි. ඒ නිසා අපේ ආර්ථික සංවර්ධන මාවතේදී අපේ රටේ පිහිටීමත් අපේ රටේ ස්වභාවිකත්වය අපි උපයෝග කරගෙන අපේ සංවර්ධන සලස්ම හදන්න. තුන්වෙනිම අපේ රටේ මානව සම්පත. මේක තමයි අපේ රට ගොඩනැගීම සඳහා තියෙන වැදගත්ම සම්පත, මානව සම්පත. ලෝකේ ජනගණත්වය අනුව අපේ රට 24 වෙනි තැන. 24 වෙනි තැන. ඒක විශාල ජනගණත්වයක් තිබෙනවා. වර්ග කිලෝමීටරක ආසන්න වශයෙන් 340ක් විතර ජීවත් වෙනවා. ප්‍රධානම සම්පත කුමක්ද? මේ මානව සම්පත.
එහෙනම් මොකද්ද කළ යුතු වන්නේ? මේ මානව සම්පත දිනු කිරීම තමයි අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම සාධකය. මානව සම්පත දිනු කරන්න ප්‍රධාන සාධක තුනක් සම්පූර්ණ කරන්න ඕන. එක අධ්‍යාපනය, දෙක සෞඛ්‍ය, තුන ක්‍රීඩාව. අද කොතනද තිබෙන්නේ? අධ්‍යාපනය අද පාසල් 10000 ගණනක් තිබුණත් මම දැක්ක 2018 වාර්තාවක් ආවා. පළවෙනි පන්තියට එකම ඉල්ලුම් පත්‍රයක්වත් නොලැබුණු පාසල් 400 ගණනක් තිබුණා. පළවෙනි පන්තියට ඉල්ලුම් පත්‍ර 10ට වඩා අඩුවෙන් ලැබුණු පාසල් 1000කට වඩා තිබුණා. පළවෙනි පන්තියට ඉල්ලුම් පත්‍ර 96000ක් ලැබුණු ඉස්කෝල 36ක් තිබුණා. පාසල් 36කට ඉල්ලුම් පත්‍ර 96000ක් එනවා. පාසල් 400කට විතර එක ඉල්ලුම් පත්‍රයක්වත් ඉන්නේ නැහැ. දැන් මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන විෂමතාවය සහ අධ්‍යාපනයේ දෙමව්පියන්ට සහ දරුවන්ට බරක් වී තිබීම අද අපේ රටේ අධ්‍යාපන විශාල වියවුලක් නිර්මාණය කරලා තිබෙනවා. පළවෙනි පන්තියට 3,30,000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා. 10 විභාග ලියන්න කලින් ළමයි 30000ක් පාසල හැර යනවා. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට ළමයි 30000ක් පාසල ඇත්තර යනවා. ඒ කියන්නේ 9%. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් 9%. 10 විභාග ලියන්නේ නේ. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන නැහැ. අපේ රටේ සිරගතු වුවන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන නැහැ. අපේ රටේ දුප්පත්කමයි නූගත් භාවය අතර සම්බන්ධයක් තිබෙනවා. මොකද්ද වෙලා තිබෙන්නේ? දුප්පත්කමට සමාජ අපරාධවලට අධ්‍යාපනය ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. එනිසා අපේ සංවර්ධනයේ ප්‍රධානම බරක් අපිට තිබන්නේ අධ්‍යාපනය. නැනවත් මිනිසෙක්. ඊළඟ සෞඛ්‍ය නිරෝගී සම්පන්න මිනිසෙක්. ක්‍රීඩාව ධෛර්ය සම්පන්න මිනිසෙක්. ශ්‍රී ලාංකික පුරවැසිය නැනවත් පුරවැසියෙක්, නිරෝගීමත් පුරවැසියෙක්, කාර්යශූර ධෛර්ය සම්පන්න පුරවැසියෙකුට අපි ගොඩනගනවා. ඒ නිසා ලෝකේ ඊටමත් දියුණුම මානව සම්පත මේ ශ්‍රී ලංකා භූමියෙන් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. ඒ යුතු කළ හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඊළඟ ලෝකේ අපි හුදකලා වෙලා නෙවෙයි තිබෙන්නේ. ලෝකයේ අද විවිධ ආකාරයෙන් ගැට ගැහිලා තිබෙනවා. ලෝකේ සංනිවේදනයෙන් කිට්ටු වෙලා තිබෙනවා. ලෝකේ ප්‍රවාහණයෙන් කිට්ටු වෙලා තිබෙනවා. ලෝකේ ගමනාගමනයෙන් එකට බැඳිලා තිබෙනවා. ලෝක වෙළඳපොළෙන් එකට ගැට ගැහිලා තිබෙනවා. කවුරු හරි කල්පනා කරනවා නම් ලෝකෙන් මිතෙන් වූ රාජ්‍යයක් නිර්මාණය කරන්න ඔහු අයිති වෙන්නේ පැරණි පුරාණ 1800 ගණන් වලට. ඊටත් එහාට. අද අපි කාටවත් ලෝකෙන් මිතෙන් වුණු, ලෝකෙන් නිවත් වුණු, ලෝකෙන් හුදකලා වූ රාජ්‍යයක් හෝ ආර්ථිකයක් නිර්මාණය කරන්න බෑ. හැබැයි අපි දන්නවා ලෝක දේශපාලනේ විවිධ බල කඳවුරු නිර්මාණය වී තිබෙනවා. ආර්ථික ගැටුම් තිබෙනවා. ආර්ථික තරඟයක් නිර්මාණය වී තිබෙනවා. වෙළඳපොළ බෙදා ගැනීම සඳහා, සම්පත් බෙදා ගැනීම සඳහා තරඟයක් නිර්මාණය වී තිබෙනවා. අන්නේ තරඟය ඇතුලේ ලංකාව පිහිටන්නේ කොතනද? දශක ගණනාවක් තිස්සේ අපේ රටේ මේ පාලකයන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය වැරදි. අපි එක් රටවල ගුලට ඇතුල් වෙලා තිබෙන්නේ. ගුලට ඇතුල් වෙලා තිබෙන්නේ. ඒක තමයි චීනට හම්බන්තොට වරාය දීපුවහම ඉන්දියාව ඉල්ලන්නේ නැගෙනහිර වරාය, ඇමරිකාව ඉල්ලන්නේ කරවලපිටිය බලාගාරය. වැරදි ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති. එනිසා අපි තාමත් පුළුල් දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිතව මේ ඇදගෙන ගොස් තිබෙන ගුලට රිංගවා තිබෙන මේ විදේශ ප්‍රතිපත්ති වෙනුවට නැවුම් නොබැදි සෑම රාජ්‍යයක් එකම පෞරුෂයෙන් ගනුදෙනු කරන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තියක් අපේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක අපි සම්බන්ධ කරනවා. වැදගත්. ඊළඟ අපේ රටේ ශිෂ්ටාචාරය. ඕනෑම රටක් තමන්ගේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය වැදගත්. අපි දන්නවා අපේ රට ගොඩනැගුණේ කොහොමද? මල්වත්තුවේ අසබඩ, අනුරාධ ග්‍රාම, විජිත කලාවේ අසබඩ, විජිත ග්‍රාම නේද? අපේ වාරි කර්මාන්තේ, අපේ රජ්ජුරුවන් ගැන අපි බලන්නේ. ඔවුන් වාරි කර්මාන්තේ කොච්චර හැදුවද කියන එක. අපි බසවක් කුලම් වැව, එතකොට අපේ වසඹ රජ්ජුරු, කලා වැව, අපිට දාත් සෙන රජ්ජුරු, අදත් මින්නේරිය ජනතාව නේද? මින්නේරිය දෙවියන් ලෙස හදාහන මහසෙන් රජ්ජුරු නේද? මින්නේරිය ජලාශය, පරාක්‍රම බහු රජ්ජුරු, පරාක්‍රම ජලාශය නේද? ඉතින් මෙහිම අපේ ශිෂ්ටාචාරය වාරි කර්මාන්ත කුෂ්කර්මාන්ත මත පදනම් වී තිබෙනවා. අදත් අපේ රටේ ශ්‍රම බලකායෙන් 20%ක් කුෂ්කර්මාන්තي. අපේ රටේ අපනයන ආදායමෙන් 25%ක් කුෂ්කර්මාන්තي. අපේ රටේ ඉඩම් වලින් 11%ක් කුෂ්කර්මාන්තي. අපේ රටේ කර්මාන්ත වලින් 25%ක්
කුෂ්කර්මාන්ත පදනම් වුණු කර්මාන්ත. ඒ නිසා අපි හිතන අපේ රටේ ආර්ථික සංවර්ධනයේ වැදගත් ශේෂ්ත්‍රයක් කුෂ්කර්මාන්තය. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයත් ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීම වෙනුවෙන් මේ කුෂ්කර්මාන්තයේ අලුත් පරිවර්තනයක් අපි ඇති කරනවා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ පිහිටීම, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ මානව සම්පත, ලෝක දේශපාලනය, අපේ රටේ ශිෂ්ටාචාරය මත පදනම් වූ නව ආර්ථික වැඩපිළිවෙලකට පරිවර්තන විය හැකියි. හැබැයි මේ කාර්යභාරය ඉටු කරන්නේ කවුද? රජයක් හැටියට අපිට දැක්මක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. රජය සතු දෙන දැක්ම සහ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්නේ කවුද? ව්‍යවසායකය. ඒ සඳහා අපි ආරාධනා කරන්න ඕන. රජය තමයි ඉලක්ක හදන්නේ. අපේ කිරි නිෂ්පාදන අපි මෙතෙන්ට ගෙනිනවා. අපේ ඉදිකිරින් කර්මාන්ත අපි මෙතෙන්ට ගෙනවනවා. ව්‍යවසායකයට අපි ආරාධනා කරනවා. රජය විසින් හදන ලද ඉලක්ක සහගත වැඩපිළිවෙලට ව්‍යාපාරික ව්‍යවසායක කර්මාන්තකරුවෝ අපි ආරාධනා කරනවා. අද කර්මාන්තකරුවන්ට සිදු වී තිබෙන්නේ කුමක්ද? අද කර්මාන්තකරුවන්ට හෙට ආර්ථිකය සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ආර්ථිකේ කවර චලනයක් සිද්ධ වෙයිද කියලා අවබෝධයක් නැහැ. ඒ නිසා අලුත් ව්‍යාපෘතියකට අත ගහන්නේ නැහැ. අලුත් කර්මාන්තශාලාවකට අත ගහන්නේ නැහැ. අත ගහන්න කලින් මොකද ඥානක් හම්බෙන්නේ නැහැ. ඒ අය තමයි තීරණය කරන්නේ. සැකේ අවිශ්වාසය. හැබැයි රජය විසින් හදන ආර්ථික දැක්මකට, රජය විසින් හදන ආර්ථික ක්‍රියාවලියකට, මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියකට අපේ රටේ ව්‍යවසායකයා, තරුණ ව්‍යවසායකයා, වෘත්තීයවේදියා, ගෝවිය, කම්කරුවා, දේශපාලනී, රාජ්‍ය සේවය මේ සියල්ල ඒකාබද්ධව මෙහෙවනවා. අවුරුදු 5-6ක් මේ දැක්ම සහිත මේ රට මෙහෙවුවොත් සහතික වශයෙන් අපේ රට ඉතාම ශක්තිමත් ආර්ථික සහිත රටක් බවට පරිවර්තනය කළ හැකියි. කරන්න පුළුවන්. මම කලින් කිව්වේ මේ අර්බුදයේ ස්වභාවික ව්‍යසනයක් නොවේ, දේශපාලකයන් විසින් ඇති කරන ලද ව්‍යසනයක්. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරන්න. විවිධ දේශපාලන ව්‍යාපාරයන් එක්ක, විවිධ දේශපාලන කඳුරුත් එක්ක වැඩ කරන්නේ නැති. වැරදි නෑ. පුරවැසියන්ට හැමදාමත් තිබුණ යහපත් බලාපොරොත්තුව. කිසිදු පුරවැසියෙක් ඡන්ද පොළට ගිහලා කතරයක් ගෙවුවේ නැහැ හොරකම් කරන්න කියලා. කිසිදු පුරවැසියෙක් ඡන්ද පොළට ගිහලා කතරයක් ගෙවුවේ නැහැ අපේ රට ණය වලට හිර කරන්න කියලා. කිසිදු පුරවැසියෙක් ඡන්ද පොළට ගිහලා කතරයක් ගෙවුවේ නැහැ නිෂ්පාදනය කඩාවට්ටන්න කියලා. කිසිදු පුරවැසියෙක් ඡන්ද පොළට ගිහලා කතරයක් ගෙවුවේ නැහැ අපේ රටේ ජාතික සම්පත් විකුණන්න කියලා. කිසිදු පුරවැසියෙක් ඡන්ද පොළට ගිහලා කතරයක් ගෙවුවේ නැහැ නේද අපේ රට මේ තරම් විනාශකාරීත්වයට ඇදගෙන යන්න කියලා. හැම පුරවැසියම කතර ගෙවුවේ යහපත් අපේක්ෂාවෙන්, යහපත් බලාපොරොත්තුවෙන්. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? ඡන්දදායකයට පුරවැසියට තිබුණු අපේක්ෂාව, පුරවැසියට තිබුණු බලාපොරොත්තුව, පුරවැසියට තිබුණු සුබ සිහිනයක් වෙනුවට පාලකයට වෙන සිහිනයක් තිබුණා. ඔහුට තිබුණ ඔහුගේ පවුල නේද? පඩිපෙළ හැටියට තියන්නේ ඊළඟ නේද? මේ දශකේ මෙයා, ඊළඟ දශකේ මෙයා, ඊළඟ දශකේ මුණුබුරාවා දක්වා පෙළ ගස්සන්න. පාලකයාගේ වුමනාව. පාලකයාගේ වුමනාව බවට පත් උනේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් තමයි එක්රැස් කරගන්න. පාලකයාගේ වුමනාවට බවට පත් උනේ අතිශය මජර කෑදර ජීවිතයක් ගත කරන්න. පුරවැසියාගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව දෙකක් වුණා. හැබැයි අපි ගොඩනගමු පුරවැසියාගේ අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් සමපාත වෙන පාලනය. ඒ ගොඩනැගිය හැකි වන්නේ මේ රටේ සියලු දෙනා ඒක රාශි කරගත හැකි මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් විතරයි. ජාතික ජන බලවේගය අපි අද අපේ ජාතික විධායක සභාව අපි හඳුන්වා දෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයවේදීන්, සාහිත්‍යදරයන්, කර්මාන්තකරුවන් මේ රට ගොඩනැගීම සඳහා දායකත්ව සැපිය හැකි සියලු කණ්ඩායම් ඒක රාශි කරලා තිබෙනවා. අපි මෙතන එක්රැස් වී සිටිනකොට ආරාධනා කරන්න. අපි හැමදෙනාම තමන්ගේ ශේෂ්ත්‍රය ඇතුලේ, තමන්ගේ ගම ඇතුලේ, තමන් නියෝජනය කර ප්‍රජාව ඇතුලේ මේ වැඩ කටයුත්තට උර දෙමු. සහතික වශයෙන් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ රට වෙනස් කිරීමේ දේශපාලනය, අලුත් මාවතකට හැරවීමේ දේශපාලනය, මෙතෙක් ගමන් කරමින් තිබුණු විනාශකාරීත්වයේ මාවත, අවුරුදු 70ක් ගමන් කරමින් තිබුණු විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවත තෝරාගමු. මේ තමයි විසඳුමේ මාවත. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු, ධෛර්ය සම්පන්නව ඉදිරියට එමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. You're watching the Life Traveller channel.